දෙවියන්වහන්සේ අපට දේශයේ වගේම උන්වහන්සේ මේ පොළොවේ විවිධ මිත්‍රයන් දීලා තිබෙන අප අවට ඔවුන් අප මැදට නොඑක් වර පැමිණෙනවා. අද උදෑසන අප මැදේ ඉන්න දේශකතුමාත් ඔහුගේ භාර්යත් අප සභාවේ බොහෝ මිත්‍රයින්ව සිටින බොහෝ කාලයක් පාස වර්නන් මේ සභාව සමග ඔවුන් පැමිණෙනවා නිතරම නිරන්තර දේශයට. ඔවුන් මේ දේශයේ උපත ලැබූ අය ඔවුන් ඔස්ට්‍රේලියාවේ පර්ත් කියන පළාතේ ඔවුන් ජීවත් වෙමින් විශේෂයෙන්ම ඔවුන් වෘත්තීය ජීවිතයක් තුළ අවුරුදු 25ක ගත කරලා අවුරුදු 20ක් දෙවියන්වහන්සේගේ සේවයේ නිරත වෙමින් පාස්ටර් රොබින් ජෝන් ඒ වගේම ඔහුගේ භාර්යාව වෛද්‍යවරියක්ව සිටින අය ඒක අභ්‍යාස නොකලත් ප්‍රසිද්ධියේ අද ඔහුට මහත් සහයෝගයක් දක්වමින් ඒ සිස්ටර් උපකාර කරන අපේ සභාවක් ලෙස උණුසුම් අත්පොලසන් නාදකින් ඔවුන් පිළිගමු. පාස්ටර් රොබින් ජෝන් දේශනා කරන පැමිණේ පරිවර්තනයට ශමිල්ක දේශාන්. Shall we close our eyes and ask the Lord to speak to us through His word this morning? අපි අපේ දැස් පියාගෙන අපි දෙවියන් වහන්සේගෙන් අයදුමද ස්වාමීනි අපට ඔබ වහන්සේගේ වචනෙන් අපට අමතන ලෙස. Father, we thank you for the freedom to come and worship you in the house of the Lord. ස්වාමීනි ඔබ වහන්සේගේ නිවසේ අපට පැමිණ මේ ආකාරයෙන් নমස්කාර කිරීමට අපට දුන්නා වූ මේ අනුග්‍රහය ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. Thank you, Lord, for your presence here this morning. ස්වාමීනි මේ උදෑසන ඔබ වහන්සේ අප සමග ඉන්න බැවින් ඔබට ස්තුතිවන්ත වෙනවා. As the Bible says, in your presence there is fullness of joy. දෙවියන් වහන්සේගේ වචනේ ඔබ වහන්සේගේ වචනේ කියන හැටියට ස්වාමීනි ඔබ වහන්සේගේ ස්වාමීනි අභිමුඛයේ ස්වාමීනි ප්‍රීතිය පිරී තිබෙනවා. Even as the world is in great turmoil, ලෝකයේ බොහෝ අර්බුදවල සිටියත් great lawlessness, කිසිම අවනීතියෙන් පිරී තිබුණත් so many problems that people are facing, මිනිසුන් බොහෝ ප්‍රශ්න වලට මුහුණ දුන්නත් economic crisis, ආර්ථිකමය ගැටලු cost of living going up, ජීවන වියදම ඉහළ යනවා. so much of disobedience around. බොහෝ අකීකරුකම අපවට පැතිර යනවා. Yet we thank you, Lord, that you are in control. නමුත් ස්වාමීනි අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මක් නිසාද ඔබ වහන්සේ සියලු දේ පාලනය කරනවා. You said the government is upon your shoulder. ඔබ වහන්සේ කිව්වා ස්වාමීනි මේ රජය ඔබ වහන්සේගේ උරහිස් මත තිබෙන බව. You are King of Kings, you are Lord of Lords. ඔබ රජුන්ගේ රජ ඔබ ස්වාමින්ගේ ස්වාමී. And we thank you, Lord, that you are coming back very soon to receive the bride of Christ. ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේගේ මනාලිය රැගෙන යන පිණිස ඔබ වහන්සේ ඉක්මනින් එන බැවින් ඔබට ස්තුතිවන්ත වෙනවා. So what we go through in this world is nothing compared to the heavenly mansions you have prepared for us. ස්වාමීනි ඔබ වහන්සේ අපට ස්වර්ගයේ ඒ සූදානම් කර තිබෙන ස්ථාන එක්ක බැලුවම මේ පොළව කුමක්ද? Meanwhile, Lord, you have given us one life to live. ස්වාමීනි ඔබ වහන්සේ ජීවත් වෙන්න අපට එක ජීවිතයක් දී තිබෙනවා. Let us lead this life well, live it well for you. ස්වාමීනි මේ ජීවිතය ඔබ වහන්සේ උදෙසා හොඳින් ජීවත් වෙන්න අපට උපකාර කළ මැනව. Lord, let us win precious souls for you. ස්වාමීනි ඔබ වහන්සේ වෙනුවෙන් ආත්ම දිනන්ට අපට උපකාර කළ මැනව. Let us serve you joyously. ඔබට බොහෝ ප්‍රීතියෙන් ඔබට සේවය කරන්න අපට උපකාර කළ මැනව. When we walk out of the church building, let us be a great witness for you. ස්වාමීනි අපේ සභාවෙන් අපි මේ දේවස්ථානයෙන් ඉවතර යන කල ස්වාමීනි ඔබ වහන්සේ වෙනුවෙන් මහත් සාක්ෂිකරුවන් වෙන්න අපට උපකාර කළ මැනව. Let us be a light and salt in this dark world. මේ අන්ධකාර ලෝකේ ආලෝකය සහ ලුණු වෙන්න ඔබ වහන්සේ අපට ඉගැන්වු මැනව. So even today, Lord, we thank you for this church. ස්වාමීනි අද දවසේත් අපි ඔබ වහන්සේ මේ සභාව ගැන ස්තුතිවන්ත වෙනවා. Thank you for Pastor Vernon and Desi. පාස්ටර් වර්නන් සහ පාස්ටර් ඩෙසි ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. Thank you, Lord, for the wonderful sacrificial work they did to establish your kingdom through this church. ස්වාමීනි ඔබ වහන්සේගේ රාජ්‍ය ස්වාමීනි ස්ථාපිත කරන පිණිස ඔවුන් කළ වූ කැපකිරීම ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. And thank you, Lord, in your divine plan that mantle has fallen upon Pastor Aravinda and Sister Dinali. ස්වාමීනි ඒ වගේම පාස්ටර් අරවින්ද සහ පාස්ටර් ඩිනාලි මත ඔබ වහන්සේ තැබුව ඔබ වහන්සේගේ දේව සැලැස්ම ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා. And thank you, Lord, for their leadership. ස්වාමීනි ඔවුන්ගේ නායකත්වය ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. Lord, we pray that you will encourage them. ස්වාමීනි ඔවුන් දිරිමත් ඔබ වහන්සේ ඔවුන් දිරිමත් කරන ලෙස ස්වාමීනි අපි ඔබට යාඥා And the කරනවා. vision you have given them for this church will be fulfilled. ඔබ ඔවුන්ට දුන්නා වූ ස්වාමීනි ඒ දැක්ම මේ සභාව තුළ ස්ථීර වෙන්න යනවා. Even as 1 Kings chapter 18 verse 41 says, රාජාවලිය පොතේ කියන ආකාරයට as Elijah said, I can hear the sound of the abundance of rain. එලියා කිව්ව ආකාරයට ඒ ස්ථීරත්වයේ ඒ සඵලත්වය මට ඇසෙනවා. And today, Lord, we can sense the sound of the abundance of rain.
ඔබගේ ස්වාමිනී ඒ සඵලත්වයේ ස්වාමීනි අපට අද පවා ඇසෙනවා ස්වාමිනී. There will be a great harvest, Lord, this year and in the coming years. ස්වාමීනි ඔබ වහන්සේගේ පුදුම ස්වාමිනී ඒ අස්වැන්න මේ වසරේ ස්වාමීනි එන්නා වූ වසරවලත් අපට දුන්න මැනව. There will be an overflow of people in this church. මේ සභාව සෙනගගෙන් පිරී ඉතිරි යන්න යනවා ස්වාමිනී. There will be an overflow of souls. ස්වාමිනී ආත්ම වලින් පිරී ඉතිරි යන්න යනවා. Every seat will be occupied. හැම ආසනයකම කෙනෙක් ඉඳ ගන්න යනවා. Hell will be plundered, heaven will be populated through it. ස්වාමිනී මේ අස්වැන්න නෙළුවම ස්වාමිනී ඒ ස්වර්ගයේ ප්‍රීති වෙන්න යනවා. So today, Lord, we pray that this year will be a year of harvest. ස්වාමිනී මේ වසර අපගේ ස්වාමිනී වසරක් බවට පත් වෙන්න යනවා. A year of fruitfulness. ස්වාමිනී සඵලත්වයේ වසරක්. And now, Lord, we commit your word into your hands. ස්වාමිනී දැන් ඔබ වහන්සේගේ වචනේ ඔබ වහන්සේගේ දෑතට බාර දෙනවා. We are here, Lord, to listen to your word. ස්වාමිනී අපි මෙතනට පැමිණිය ඔබ වහන්සේගේ වචනට ඇහුම්කන් දෙන We are පිණිසයි. not here, come here to listen to a man's voice, අපි ස්වාමිනී මෙතනට පැමිණිය මිනිස්සෙකුගේ වචන අසන්නට නොවේ. but to your word. නමුත් ඔබගේ වචනේ අසන So as පිණිසයි. we open our hearts and our ears to receive your word, speak to us, Lord. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ අසන්නට අපගේ ඇස් සහ අපේ හදවත් අපි අරින කල ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමිනී අපට කතා කළ මැනව. And bless my interpreter, brother. ස්වාමිනී මගේ පරිවර්තකයාටත් ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව. Let your anointing flow from the throne room of God. ස්වාමිනී ඔබ වහන්සේගේ සිංහාසනයේ සිට ස්වාමිනී ආලේපයේ ගලන්ට ඔබ වහන්සේ සැලසුව මැනව. And Lord, you be glorified. ස්වාමිනී සියල්ලේදී ඔබ වහන්සේ මහිමයට පැමිණිය Because යුතුය. you said, if we lift you up, you will draw all men unto me. ඔබ මාව ඔසවන කාලේ මම සියලුම මිනිසුන් ඔබ වෙතට ගෙනෙන්න යනවා. Thank you for the cross. ස්වාමිනී ඔබ වහන්සේ කුරුසිය නිසා ස්තුතියි. Thank you for the blood of Jesus. ඒ යේසුස් වහන්සේගේ ලේ නිසා ස්තුතියි. Thank you for the empty tomb. ස්වාමිනී ඔබ වහන්සේගේ ඒ හිස්සු ස්වාමිනී සිංහාසන නිසා ස්තුතියි. Thank you for the resurrected Jesus. ඒ උත්ථාන වූ යේසුස් වහන්සේ නිසා ස්තුතියි. Thank you for the soon coming King. ඒ ඉක්මනින් පැමිණෙනා වූ ඒ රජු නිසා ඔබට ස්තුතියි. We give you all the glory and honor. ඔබට සියලු මහිමයද ගෞරවයද වේවා. In the name of Jesus we ask. යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලමු. Amen and amen. ආමේන්. Thank you, Pastor Aravinda, for the joy for Rebecca and me to be here in the church. පාස අරවින්ද ඔබට ස්තුතියි මේ සභාවට අපට පැමිණෙන්න ඔබ දුන්නා ඒ ඔබගේ කරුණාව ගැන. Leviticus 26:9-13 says, ලෙවි පොතේ කියනවා 26:9-13, ලෙවි 26 ලෙවි කතාව 26:9 සිට කියනවා finish off with the old harvest and prepare for the new harvest. ඒ පරණ අස්වැන්න අවසන් කර අලුත් අස්වැන්නක් සඳහා සූදානම් වෙන්න. So may the Lord give the church a brand new harvest. ඉතින් දෙවියන් වහන්සේ මේ සභාවට අලුත්ම අස්වැන්නක් දෙන්න යනවා. Now we'll open our Bibles and go through from Luke chapter 5 verses 1-11. අපි අපේ දේව වචනේ විවෘත කර ලූක් 5 Luke chapter 5, 1-11. 1 සිට 11 දක්වා We will go through verse by verse. අපි වචනයෙන් වචනය කියවන්න යනවා. Now Luke chapter 5 verse 1 says, ලූක් 5:1 කියනවා on one occasion, while the crowd was pressing in on him to hear the word of God, he, that is Jesus, was standing by the lake of Gennesaret, which is the Sea of Galilee. තවද උන්වහන්සේ ගෙන්නසරෙත් නම් විල ළඟ සිටියදී සමූහය දෙවියන් වහන්සේගේ වචනය අසමින් උන්වහන්සේට තෙරපීගෙන සිටියෝය. Today I want to speak to you that we have a God who makes the impossible possible. මම ඔබට මේ උදෑසන කියන්න කැමති කරන්න අමාරු දේ කරන්න පුළුවන් දේ බවට පත් කරන දෙවි කෙනෙක් අප සමග සිටින බව. He is not an ordinary God. ඔහු නිකන් ඒ දෙවියන් වහන්සේ සාමාන්‍ය දෙවි කෙනෙක් නෙවෙයි. He is a God of the supernatural. උන්වහන්සේ අස්වාභාව ඒ ස්වභාවෝත්තර දෙවියන් වහන්සේ. So today expect a miracle. ඉතින් අද ඔබ අනිවාර්යෙන් හාස්කමක් බලාපොරොත්තු විය යුතුයි. Ephesians chapter 3 verse 20 says, එපිස 3:20 පදවල කියනවා now unto him who is able to do exceedingly abundantly more than what we ask, more than what we imagine, according to the power that works within us. ඉතින් අපි ඉල්ලන අපි බලාපොරොත්තු වන දේට වඩා පුදුම විදියට සඵලවත්කම දෙන්න අප තුල බොහෝ බලවත් දේවල් කරන්න උන්වහන්සේ බලවත් වෙන්න බව ඒ පදවල කියනවා. So in this passage we will see how God is able to do the supernatural. ඉතින් අපි මේ පදවල බලමු ස්වභාවෝත්තර දේවල් කිරීම සඳහා දෙවියන් වහන්සේ කොයි ආකාරයෙන්ද බලවත්ව ඉන්නේ කියලා. So the Bible says in the first verse of Luke chapter 5 ඉතින් ලූක් පස්වෙනි පරිච්ඡේදයේ පළමුවෙනි පදයේ කියනවා that Jesus Christ came to the Sea of Galilee. යේසුස් වහන්සේ ගලීලයේ මුහුද ආසන්නයට පැමිණි බව. Now who is this Jesus Christ?
කවුද මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ? I'm sure most of us know who Jesus is. මම හිතන අපි වැඩි දෙනෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුද කියලා හඳුනනවා. But sometimes it's good to remind ourselves who Jesus is. ඉතින් අපිටම අපි පොඩ්ඩක් ආයසරයක් මතක් කරගත්තොත් හොඳයි යේසුස් වහන්සේ කියන්නේ කවුද කියලා. About 2015 years ago, වසර 2015කට විතර පළමුවෙන් Jesus was born in Bethlehem in Israel. ඊශ්‍රායලයේ බෙත්ලෙහෙම් නුවරයි උන්වහන්සේ උපන්නේ. He was not born in a private hospital. උන්වහන්සේ පෞද්ගලික රෝහලක නෙවෙයි උපත ලැබුවේ. His parents didn't have medical insurance. ඒගොල්ලන්ට වෛද්‍ය රක්ෂණාවරණයක් තිබුණේ නැහැ. They were very poor. ඒගොල්ලෝ ඊටාම දුප්පත් පිරිසක්. So when Jesus was going to be born, ඉතින් යේසුස් වහන්සේ ඉපදෙන්න සූදානම්ව ඉන්න විට Joseph asked an innkeeper, like a rest house keeper, for accommodation for Mary to give birth to the child. ඉතින් යේසුස් වහන්සේ ඉපදෙන්න ආසන්නේ ඒ යෝසෙෆ් ගිහිලා තානායම් කරුවෙකින් ඇහුවා තමන්ට නවතින්න පුළුවන්ද කියලා. මොකද යේසුස් ඒ මරියතුමී ඒ වෙන විට ගර්භණීව සිටි නිසා. But the innkeeper said, sorry, there is no room in the rest house or in the inn. නමුත් තානායම් කර කිව්වා සමාවෙන්න මේ තානායමේ අපි ළඟ ඉඩක් නැහැ කියලා. Just imagine if that rest house keeper just even said, you can have the baby even on the floor here, I will give you a little room or I will give you even my room. ඔහු එසේ කියා තිබුණා නම් ඔහු කියලා කිව්වා නම් that I will give you some room inside, although all the rooms are occupied, I'll even give you some floor space to have the baby. මං අඩුම ගානේ මගේ මේ බිමේ ඉඩක්වත් මං ඕගලන්ට දෙන්නම් කියලා සමාජයට කියන්න තිබුණා. If he had done that, ඔහු එහෙම ඉඩ දීලා තිබුණා නම් he would have had the Messiah of the world born in his inn. එයාට ඒ ලෝකයේ මෙසියස් වහන්සේ එයාගේ තානායමේ ඉපදෙන අවස්ථාව එයාට ලැබෙන්න තිබුණා. Next day he could have put a big sign, the long awaited Messiah was born in this rest house. ඉතින් ඊළඟ දවසේ එයාට දාන්න තිබ්බා අපි ගොඩක් කල් බලාගෙන සිටියෝ මෙසියස් වහන්සේ මෙන්න මගේ තානායමේ ඉපදුනා කියලා. Can you imagine what business he would have got? ඔබට හිතා ගන්න පුළුවන්ද එයාට කොච්චර ආදායම කොච්චර ව්‍යාපාරයක් එකෙන් කරගන්න තිබුණාද කියලා. But what an opportunity he missed. ඒ මොනතරම් අගන අවස්ථාවක්ද ඔහුට නැතුව ගියේ. He didn't give room to the savior of the world. ලෝකේ ගැලවුම්කරුට ඔහු ඉඩක් දුන්නේ නැහැ ඒ මොහොතේ. Then the Bible says ඊළඟට බයිබලයේ කියනවා that Jesus was born in a manger. යේසුස් වහන්සේ ඒ ගව මඩුවක උපත ලැබූ බව. He was born in a cattle shed. උන්වහන්සේ ගවයන් ඉන්න මඩුවක තමයි උපත ලැබූ බව කියන්නේ. It's like today going to a hospital, a mother to deliver, and the hospital says no room, you can have the baby in the car park. ඒක හරියට නිකන් අද කාලේ නිකන් ඉස්පිරිතාලයකට ගියාම ඒ දොස්තරවරු කියන නෑ මෙහි ඉඩ නෑ ඕනනම් කාපාක් එකකට යන්න එතන ඔබට ඒ දරුවා ලබා ගන්න පුළුවන් කියලා. Because the manger was the place where the people who were sleeping in the inn, they parked their animals in the manger. මොකද ඒ කාලේ හැටියට ඒ තානායමේ නිදාගෙන ඉන්න මිනිස්සු තමුන්ගේ සතුන් නවත්තලා තියෙන තැන තමයි මේ ගව මඩුව. So it was like a car park, an animal park. ඉතින් ඒක නිකන් කාපාකයක් නේ සත්තු නවත්තලා තියෙන තැනක් වගේ. Can you imagine the savior of the world being born in a manger, in a filthy, stinky manger? ඔබට හිතන්නවත් පුළුවන් අඩුම ගානේ ලෝකයේ ගැලුම්කාරයා මේ වගේ ගව මඩුවක මේවා ගඳ ගසන මේ අපිරිසුදු තැනක උන්වහන්සේ උපත ලබන බව. If he was born in a palace, then only few people could have visited him. ඉතින් උන්වහන්සේ හැබැයි උන්වහන්සේ මහා මාලිගාවක ඉපත ලැබුවා නම් බොහොම සුළු පිරිසයි උන්වහන්සේ බලන්න යන්නේ. But because he was born in a manger, anyone, even the poorest, could have visited him. නමුත් උන්වහන්සේ ගව මඩුවක උපත ලැබූ බැවින් ඕනම කෙනෙක්ට ඊටාම දිලිඳු කෙනෙක්ට පවා උන්වහන්සේ බලන්න හොඳ අවස්ථාවක් තිබුණා. That is the place the savior of the world was born, in a manger. ඒක තමයි ඒ ලෝකයේ ගැලුම්කරු ඉපදුණු තැන ඒ ගව මඩුවක්. Then the Bible says at 12 years Jesus came to the temple. ඊට පස්සේ බයිබලයේ කියනවා වසර 12කට පස්සේ යේසුස් වහන්සේ නැවතත් ඒ දේවමාලිගාවට පැමිණි බව. And after the parents went, Jesus continued to sit in the temple. ඒ තමුන්ගේ දෙමව්පියන් ගියාටත් පස්සේ යේසුස් වහන්සේ දිගටම ඒ දේවමාලිගාවේ වාඩි වෙලා හිටියා. And the parents were on their way back to Nazareth. ඉතින් දෙමව්පියෝ ඒගොල්ලන්ගේ නාසරෙත් ඒගොල්ලන්ගේ නිවෙස් ප්‍රදේශ වලට යමින් සිටියේ. But suddenly after one day they found the son Jesus was not with them. ඉතින් එක දවසක ඒගොල්ලන්ට එකපාරට බැලුවා යේසුස් වහන්සේ ඒගොල්ලන්ගේ දරුවා ඒගොල්ලෝ එක්ක නැහැ කියලා. They assumed that he was in the crowd. ඒගොල්ලෝ හිතුවේ මේ දරුවා මේ පිරිස අතර ඇති කියලා. Then they went back to Jerusalem in search of him. ඉතින් ඒගොල්ලෝ ආපහු හැරලා යෙරුසලමට ගියා ඒ දරුවා සොයාගෙන. Altogether it took 3 days. ඉතින් ඒගොල්ලන්ට දවස් 3ක් ගියා ඒ වැඩේට. And they found Jesus in the temple. ඉතින් ඒගොල්ලෝ යේසුස් වහන්සේව දේවමාලිගාවේ හොයාගත්තා. He was talking to the teachers in the temple. එයා මේ දේවමාලිගාවේ ගුරුවරුන් සමග කතා කරමින් සිටියේ. And the parents said, son, why did you do this to us? ඉතින් මේ දෙමව්පියෝ දරුවට කතා කළේ කිව්වා පුතේ ඇයි ඔයා අපිට මෙහෙම දෙයක් කළේ? We were very upset that you were missing. අපි බොහොම බය වෙලා කලබල වෙලා හිටියේ ඔයා නැති වුණු නිසා. But Jesus told the parents, ඒත් යේසුස් වහන්සේ ඒ දෙමව්පියන්ට කිව්වා didn't you know
ඔබ දන්නේ නැද්ද that I have to be about my father's business? මගේ පියාණන්ගේ ගෘහයේ සිටීම මට යුතු බව ඔබ දන්නේ නැද්ද කියා ඒ උත්තර දුන්නා. Then he followed Jesus all the way back home to Nazareth. ඊට පස්සේ යේසුස් වහන්සේ ඕන අරගෙන ඕන නැවත උන්ගේ නාසරෙත් හි නිවසට ගියා. The next we hear about Jesus is when he was 30 years. ඊළඟට අපි යේසුස් වහන්සේ ගැන අසන්නේ උන්වහන්සේට වයස 30 සම්පූර්ණ වුණාම. That's in Luke chapter 3 verses 21 to 23. ඒක ලූක් 3 වෙනි පරිච්ඡේදයේ 21 සිට 23 දක්වා තිබෙනවා. Jesus gets baptized by John the Baptist in the river Jordan. යේසුස් වහන්සේ යොහාන් බෞතිස්ස මගින් බෞතිස්ම කරනු ලබනවා. And when he comes out of the water, after going into the water, coming out of the water baptized, the Bible says he prayed. ඉතින් ඒ දේවචනේ කියන උන්වහන්සේ බෞතිස්ම කර වතුරෙන් නික්මුණු ගමන්ම උන්වහන්සේ යාඥා කළ බව. And when he prayed, ඉතින් උන්වහන්සේ යාඥා කළාම the Bible says දේවචනේ කියනවා that heaven opened. ස්වර්ගය විවර වූ බව. And the Holy Spirit in the form of a dove came and rested upon Jesus. යේසුස් වහන්සේ මත ඒ ශුද්ධාත්මයන් වහන්සේ පරවියෙකුගේ ස්වරූපයෙන් බැස පැමිණුණු බව කියනවා. And the Bible says then he was filled with the Holy Spirit. දේව වචනේ කියනවා එවිට උන්වහන්සේ ශුද්ධාත්මයෙන් පිරුණු බව. Then he heard a voice from heaven. එවිට උන්වහන්සේට ස්වර්ගයෙන් හඬක් ඇසුණා. Father God is announcing from heaven, මගේ ඒ පිය වූ දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිට යමක් ප්‍රකාශ කළා. this is my beloved son in whom I am well pleased. මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා මම ඔහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි කියා ඒ හඬ කිව්වා. Why is the father so pleased with the son? ඇයි මේ පියාණන් වහන්සේ මේ පුත්‍රයා සමග මේ තරම් ප්‍රසන්න? He has not done one miracle so far, ඒ වෙනකන් උන්වහන්සේ එක හාස්කමක්වත් කරලා or නැහැ. not recorded in the Bible. ඒක බයිබලයේ එහෙම සඳහන් වෙලා නැහැ. He has not gone visiting, sharing the gospel anywhere. එයා මීට කලින් ඒ සුභාරංචි ප්‍රකාශ කරමින් කොහෙවත් ගිය බව සඳහන් වෙලා නැහැ. He was probably helping the father as a carpenter in Nazareth. අපි හිතනවා බොහෝ විට උන්වහන්සේ ඒ වඩුවෙක් වගේ තමන්ගේ පියාට උදව් කරමින් ඉන්නේ නැති කියලා. Then why is the father saying, I am well pleased with you? ඒත් ඇයි මේ පියාණන් වහන්සේ කියන්නේ මම ඔහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටින බව? That is because ඒකට හේතුව තමයි the father was pleased with him because he waited 30 years to come out for full-time ministry. පියාණන් වහන්සේ ඔහු කෙරේ සතුටු වුණා මක් නිසාද ඔහු වසර 30ක් බලා සිටියා පියාණන් වහන්සේ වෙනුවෙන් ඒ පූර්ණ කාලීන සේවය කරන පිණිස. The father was pleased because the son didn't run ahead of God's time. පියාණන් වහන්සේ ප්‍රසන්න වුණේ මක් නිසා දෙවියන් වහන්සේ සූදානම් කළ කාලයෙන් මේ පුතා කවදාවත් පැනලා දිව්වේ නැති නිසා. He was obedient to the Father God and he was obedient to his parents as well. ඔහු තමන්ගේ දෙමව්පියන්ට වගේ මේ පිය වූ දෙවියන් වහන්සේට ඔහු කීකරුව සිටියා. Now the Bible says in Luke 4:1, දැන් හතරවෙනි ලූක් 4 වෙනි පරිච්ඡේදයේ මුල බයිබලයේ කියනවා filled with the Holy Spirit, he was led by the Holy Spirit to the wilderness. ආත්මයන් වහන්සේ විසින් උන්වහන්සේව වනාන්තරයට ගෙන යනු ලැබූ බව. And according to Luke 4:14, he went in the power of the Holy Spirit. ලූක් 4:14 කියන විදිහට උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් පිරලා තමයි ගෙන යනු ලැබුවේ. And now we are come to Luke chapter 5. දැන් අපි එනවා ලූක් 5 වෙනි පරිච්ඡේදයට. Now the Bible says Jesus has arrived in Galilee. දැන් බයිබලයේ කියන යේසුස් වහන්සේ ගලිලයට පැමිණි බව. And within this short time of his public ministry, මේ උන්වහන්සේගේ කෙටි ඒ පොදු සේවයේදී there are crowds that are following him. බොහෝ සෙනඟ උන්වහන්සේ පසුපසෙමින් සිටියා. And in this multitude, the people were following him to hear the word of God. ඉතින් මේ සෙනඟ ඇස්සේ බොහෝ සෙනඟ උන්වහන්සේගේ වචනය අසන පිණිස උන්වහන්සේගේ පස්සේ ආවා. So this is why the people were crowding around Jesus. ඉතින් මේ නිසායි බොහෝ සෙනඟ උන්වහන්සේ වටා රොක්ුණේ. To hear the word of God. දෙවියන් වහන්සේගේ වචනය අසන පිණිස. Not to ask for a miracle. හැබැයි හාස්කමක් අසන පිණිස නොවේ. Not to ask for finances. මේ මුදල් ඉල්ලන පිණිස නොවේ. Not to ask for healing. ඒ සුව කිරීමක් ඉල්ලාගෙන නොවේ. But the Bible says they were pressing on Jesus to hear the word of God. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා සමූහය දෙවියන් වහන්සේගේ වචනය අසමින් උන්වහන්සේට තෙරපීගෙන සිටි බව. What does that speak to us today? ඒක අපිට මොකක්ද අද දවසේ කතා කරන්න යන්නේ? How we need to press on Jesus to hear the word of God. අපි කොහොමද යේසුස් වහන්සේට තෙරපීගෙන උන්වහන්සේගේ වචනය අසන පිණිස ලං වෙන්නේ? These people were hungry for God's word. මේ සෙනඟ දෙවියන් වහන්සේගේ වචනය ගැන බොහෝ ආශාවක් ඇතුව ආවා. They had a great appetite for God's word. ඔවුන් දෙවියන් වහන්සේගේ වචනය ගැන බොහෝම කෑදරව බොහෝ පිපාසිතව සිටියා. That is why they were pressing on Jesus. ඒ නිසා යෝන් යේසුස් වහන්සේට තෙරපීගෙන ආවේ. And what does the word of God do? ඉතින් දෙවියන් වහන්සේගේ වචනය මොකද්ද කරන්නේ? When we hear the word of God,
අපි දෙවියන් වහන්සේගේ වචනය අසන විට or when we read the word of God, නැතිනම් අපි දෙවියන් වහන්සේගේ වචනය කියවන විට what does it do to us? එය අප තුල කුමක්ද කරන්න යන්නේ? First of all, the word brings conviction. මුලින්ම දෙවියන් වහන්සේගේ වචනය අපට දැනගැන්ම අපට අපේම වරද ගැන හැඟීමක් ලබා දෙනවා. It brings correction. ඒත්තු ගැන්වීමක් ලබා දෙනවා. The word of God brings encouragement. දෙවියන් වහන්සේගේ වචනය අපිව දිරිමත් කරනවා. Then the Bible says the word of God cleanses us. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනය අපිව පවිත්‍ර කරනවා. Then the word of God increases our faith. දෙවියන් වහන්සේගේ වචනය අපගේ ඇදහිල්ල වර්ධනය කරනවා. The word of God draws us closer to Him. දෙවියන් වහන්සේගේ වචනය අපි වැඩි වැඩියෙන් උන්වහන්සේ වෙතට ලං කරගන්නවා. And the word of God keeps us from sin. දෙවියන් වහන්සේගේ වචනය අපිව පාපයෙන් වළක්වනවා. That is why it is important when we get up in the morning, the first book we should read is the word of God, the Bible. ඒ නිසායි අපි සෑම දිනකම උදෑසන නැගිට්ට ගමන් දෙවියන් වහන්සේගේ වචනය අපි කියවන පළමු පොත විදිහට අපි පාවිච්චි කරන්න අවශ්‍යයි. The Bible will keep us away from sin. දෙවියන් වහන්සේගේ වචනය අපිව පාපයෙන් ඈත් කරනවා. Or sin will keep us away from the Bible. නැත්නම් පාපය අපිව දෙවියන් වහන්සේගේ වචනයෙන් ඈත් කරනවා. That is why it's important to come and hear the word of God and read the word of God and do what the word of God says. ඒ නිසායි දෙවියන් වහන්සේගේ වචනය ඇවිල්ලා අහලා ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනය කියවලා ඒ වචනය කියන දේ ඔබ කරන්න අවශ්‍ය වන්නේ. Then the Bible says while Jesus was at the Sea of Galilee, he saw two boats. ඒ වගේම බයිබලයේ එතන කියනවා දෙවියන් වහන්සේ එතන විල ළඟ ඔරු දෙකක් තිබෙනවා දුටු බව. Out of hundreds of boats, Jesus, the Bible says, saw two boats. ඉතින් එතන ඔරු සිය ගණනාවක් තියෙනදී බයිබලයේ කියන උන්වහන්සේ ඔරු දෙකක් දුටු බව. There would have been so many fishermen who arrived early morning and parked their boats on the shores of the Sea of Galilee. එතන ගලිලේ මුහුදේ උදේම ඇවිල්ලා බොහෝ දීවරයෝ එතන තමුන්ගේ ඔරු පාක් කරලා එතන නවත්තලා ගොඩාක් තියෙන්නේදී. But the Bible says Jesus saw two boats. නමුත් දේවචනේ කියන උන්වහන්සේ යේසුස් වහන්සේ ඔරු දෙකක් දුටු බව. And then the Bible says that the fishermen had gone out of the boats. ඒ වගේම යේසුස් වහන්සේ එතන දේවචනේ මෙතන කියනවා මසුන් අල්ලන්න ඒ වයින් බැස ගිහින් සිටි බව. ඒ ඔරු අතහැර සිටි බව. The boats were empty. ඒ ඔරු බොහොම හිස්ව තිබුණේ. Because the men had gone to wash their nets. මොකද ඒ දීවරයෝ තමුන්ගේ දැල් සෝදන පිණිස ඒ වයින් ගිහින් තිබුණා. So when they arrive after night fishing and come early morning to the shore, the first thing they do is they wash their nets. ඉතින් ඔවුන් රෑ බොහොම මසුන් මරන්න ඔවුන් ගිහිල්ලා ඇවිල්ලා ඔවුන්ගේ ඔරු නවත්තලා ඔවුන් මුලින්ම කරන්නේ ඔවුන්ගේ දැල් හොදන එක. Then they repair their nets if there are any damages to the net. ඒ වගේම ඔවුන්ගේ දැල් වල යම්කිසි හානි වෙලා තිබුණා නම් ඒව ඔවුන් හරි ගස්සනවා. And they pull off all the seaweeds from the net. ඔවුන් සියලුම මේ පැටලුණු සියලුම ආකාර ඒ මුහුදු පැලෑටි තියෙනවා නම් ඒවත් අයින් කරනවා. So that they'll be preparing for that night fishing again. මොකද ඔවුන්ට ආයෙත් ඊළඟ දවසේ රෑ ගිහිල්ලා මාළු අල්ලන්න සූදානම් කරගන්න පිණිස. Then verse 3 says, තුන්වෙනි පදේ කියනවා Jesus got into one of the boats. උන්වහන්සේ ඒ ඔරු වලින් එකකට නැගුණු බව. And that was Simon Peter's boat. උන්වහන්සේ ඔරු වලින් එකක් වන සීමෝන්ගේ ඔරුවට නැගී If සිටි බව කියනවා. Jesus comes to Jael, whose boat will he get into? ඉතින් යේසුස් වහන්සේ ජායලට ආවොත් කාගේ බෝට්ටුවද උන්වහන්සේ නගින්න යන්නේ? I believe maybe the Calvary Center boat. මම හිතනවා කල්වරි මධ්‍යස්ථාන නැමැති බෝට්ටුවට උන්වහන්සේ නගින බව. Why did Jesus need this boat? මොකද යේසුස් වහන්සේට මේක ඕන අවශ්‍ය වුණේ මේ බෝට්ටුව. One is for crowd control. එක හේතුවක් තමයි මේ සෙනග පාලනය කරගන්න පිණිස. Otherwise they would have pushed him into the waters of the Sea of Galilee. නැත්තම් මේ සෙනග උන්වහන්සේ මේ ගලිලේ මුහුදට තල්ලු කරන තරමට තෙරපෙයි. Other reason was to use the boat as a pulpit to preach the word of God. අනිත් එක තමයි දෙවියන් වහන්සේගේ වචනය දේශනා කරන පිණිස වේදිකාවක් විදිහට මේ බෝට්ටුව පාවිච්චි කිරීම. So even your homes can be a boat as a pulpit to share the word of God at cell group meetings and so on. ඉතින් දෙවියන් වහන්සේගේ වචන ප්‍රකාශ කිරීමට සහ සෛල වගේ විවිධ යාඥා රැස්වීම් පවත්වන්න ඔබේ නිවසත් මේ වගේම ඔරුවක් මේ වගේම වේදිකාවක් බවට පත් කරගන්න ඔබට So පුළුවන්. all the boats, Jesus has chosen Simon's boat. මේ සියලුම ඔරු වලින් යේසුස් වහන්සේ තෝරාගත්තේ සීමෝන්ගේ ඔරුව. And Jesus is asking Simon ඒ වගේම යේසුස් වහන්සේ සීමෝන්ගෙන් ඉල්ලනවා to obviously use his boat. එයාගේ ඔරුව පාවිච්චි කරන්න දෙන්නයි කියලා. Now Simon could have said, ඉතින් සීමෝන්ට කියන්න තිබුණා who are you by the way? ඔයා කවුද? Do you know that I come fishing all night? ඔයා දන්නවද මම මේ ඊයේ රෑ ඉඳන් මාළු අල්ලලා මේ එන්නේ? I'm so tired. මට හරි මහන්සියි. I need to go home, have breakfast and go and have some rest. මට ගෙදර ගිහිල්ලා උදේ කෑම කාලා පොඩි විවේකයක් ගන්න ඕන. Can't you find some other man's boat? ඔව් පුළුවන් නම් වෙන එකක් ඔයා ඉල්ල ගන්නකෝ. So please forgive me, I can't give you the boat. කරුණාකරලා කමා වෙන්න මට නම් ඔය මේ ඔරුව දෙන්න බෑ. So when Jesus asks us for our boat, ඉතින් යේසුස් වහන්සේ අපේ බෝට්ටුව ඉල්ලුවම how would we respond?
අපි කොහොමද ප්‍රතිචාර දක්වන්න යන්නේ? After all, Simon's boat was his business. ඉතින් මොකද සීමොන්ගේ බෝට්ටුව තමයි යාගේ ව්‍යාපාරය. That boat brought him his income. ඒක තමයි යාගේ ආදායම ගෙනාවේ. That boat brought him his living. ඒ ඔරුව තමයි එයාගේ ජීවනෝපාය. That was his occupation. ඒක තමයි යාගේ රැකියාව. So that boat was very precious. ඒ ඔරුව ඉතින් එයාට බොහොම වටින දෙයක්. And Jesus is asking for Simon's boat. ඉතින් යේසුස් වහන්සේ සීමොන්ගෙන් ඒ ඔරුව ඉල්ලා සිටිනවා. Now, had Jesus met Simon before? ඉතින් යේසුස් වහන්සේ මීට පෙර සීමොන්ව හමු වී තිබුණාද? Or is this the first time Jesus is meeting Simon? නැත්නම් මේකද පළවෙනි අවස්ථාව යේසුස් වහන්සේ සීමොන්ව හමු වුණ? Jesus had met Simon a couple of times before. යේසුස් වහන්සේ සීමොන්ව මීට කීප වතාවක් කලින් හම්බෙලා තියෙනවා. In John chapter 1, verses 35 to 42, යොහාන් පළවෙනි පරිච්ඡේදයේ 35 සිට 42 දක්වා it says one day Jesus was walking past John the Baptist. එක වතාවක් කියනවා යේසුස් වහන්සේ යොහාන් බෞතිස්ත පසු කරමින් ගිය බව. And John the Baptist looks at Jesus සහ යොහාන් බෞතිස්ත යේසුස් වහන්සේ දෙස හැරලා බලලා and says, "Behold the Lamb of God." කියනවා මෙන්න දෙවියන් වහන්සේගේ බැටළු පැටවනෝ. The moment John the Baptist said, "Behold the Lamb of God," මේ මෙන්න දෙවියන් වහන්සේගේ බැටළු පැටවනෝ කියලා ඒ යොහාන් බෞතිස්ත කියපු වෙලාවෙම two of John the Baptist's disciples started following Jesus. යොහාන් බෞතිස්තගේ ගෝලයෝ දෙන්නෙක් ඒ මොහොතේම යේසුස් වහන්සේ පසුපස එන්න ගත්තා. So they started following Jesus. ඔවුන් යේසුස් වහන්සේව අනුගමනය කරන්න පටන් ගත්තා. Then Jesus heard some footsteps. ඉතින් යේසුස් වහන්සේට පියවර ශබ්දයක් ඇසුණා. So he looked back උන්වහන්සේ හැරලා බැලුවා. and told these two disciples of John the Baptist, යොහාන් බෞතිස්තගේ ගෝලයන්ට මෙන්න මේ දේ කිව්වා. "What do you want? ඔබට මොකක්ද ඕනේ? What are you searching for?" ඔබ මොනවද හොයන්නේ? And they asked him, ඉතින් ඔවුන් උන්වහන්සේගෙන් ඇසුවා. "Where are you staying? ඔබ වහන්සේ ඉන්නේ කොහෙද? Where is your address?" ඔබ වහන්සේගේ ලිපිනේ කොහෙද? And Jesus said, "Come and see." යේසුස් වහන්සේ කිව්වා ඇවිල්ලා බලන්න. So obviously they both had some time with Jesus. ඉතින් මේ දෙදෙනාම යේසුස් වහන්සේ සමග යම්කිසි කාලයක් ගත කරලා තිබුණා. They had a few hours with Jesus. යේසුස් වහන්සේ සමග යම්කිසි පැය කිහිපයක් ඔවුන් ගත කරන්නේ නැති. Now the Bible says the time was 4 p.m. in the afternoon. ඉතින් බයිබලයේ කියනවා මේ හවස 4ට විතර බව. Now one of the disciples, මේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්, his name is Andrew. ඔහුගේ නම අන්ද්‍රු. And Andrew gets up ඉතින් අන්ද්‍රු නැගිටලා after having a time with Jesus. යේසුස් වහන්සේ සමග යම්කිසි කාලයක් ගත කළායින් පස්සේ නැගිටලා He runs to his home, ඉතින් ඔහු එයාගේ ගෙදරට දුවලා gets hold of his brother, එයාගේ සහෝදරයව කැඳවලා and he says, එයා කියනවා "Simon, සීමොන් we have found the Messiah. අපිට මෙසියස් වහන්සේ සම්බුණා කියලා. This long awaited Messiah, we have found him. අපි ගොඩාක් කල් බලන් හිටපු මෙසියස් වහන්සේ ඔන්න අපට අද හම්බුණා. Come, we want to introduce you to him." යන් මං ඔයාට උන්වහන්සේ වඳුනලා දෙන්නම්. So he brought Simon to Jesus. ඉතින් ඔහු සීමොන්ව යේසුස් වහන්සේ වෙතට ගෙනාවා. And Jesus looked at Simon and said, යේසුස් වහන්සේ සීමොන් දෙස බලලා කියනවා, "Well, හරි, your name will be Cephas or Peter or Rock." ඔයාගේ නම සීමොන්, ඒ කියන්නේ පේත්‍රුස් බවට පත් වෙනවා. එනම් පර්වතය යන අදහස. You are Simon, son of Jonah, but you will be Cephas, which means like Peter or a rock. ඔයා යෝනාගේ පුතා තමයි. නමුත් ඔයාට මම කියන්න යනවා පේත්‍රුස් එනම් පර්වතය. But Peter didn't follow Jesus. නමුත් පේත්‍රුස් යේසුස් වහන්සේ පසුපස ආවේ නැහැ. Then according to Luke chapter 4:38 onwards, ලූක් 4 පරිච්ඡේදයේ 38 ඉඳන් බලනකොට the Bible says Jesus arose and came to Peter's home from the synagogue. දෙවියන් වහන්සේ වචනේ කියනවා යේසුස් වහන්සේ නැගිටලා සිනගෝගෙන් නැගිටලා පේත්‍රුස්ගේ ගෙදරට ආපු බව. And Simon's mother-in-law had high fever. ඒ සීමොන්ගේ මව ඊටාම තදබල ලෙස උණ රෝගයෙන් පෙළුණා. So Jesus rebuked that fever and Simon's mother-in-law was instantaneously healed. යේසුස් වහන්සේ බොහොම උණ රෝගයට තරවටු කරාම ඒ සීමොන්ගේ නැන්දනිය සුවපත් වුණා. And Jesus also performed many miracles after that. යේසුස් වහන්සේ ඊට පස්සෙත් බොහෝ හාස්කම් කළා. So why I had to tell you all this is because Jesus had met Simon before. ඉතින් මම මේ ඔබට මේ හැමදේම කියන්න හේතුව තමයි යේසුස් වහන්සේ මේ ඔරුවට නගින්න කලින් සීමොන්ව හමු වී තිබුණා. So Jesus was after Simon. ඉතින් යේසුස් වහන්සේ සීමොන් පසුපස එමිනුයි සිටියේ. So now he's asking him for his boat. ඉතින් දැන් යේසුස් වහන්සේ සීමොන්ගෙන් බෝට්ටුව ඉල්ලා සිටිනවා. So Peter willingly gave his boat to Jesus. ඉතින් පේත්‍රුස් බොහොම කැමැත්තෙන් එයාගේ ඔරුව යේසුස් වහන්සේට දුන්නා. So Jesus asked him, යේසුස් වහන්සේ ඔහුගෙන් ඇහුවා, "Put the boat a little into the water from the land so that I can use it as a pulpit to speak the word." ගොඩින් ටිකක් ඈත් කරන්න කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ කතා කරන්න මේක ඔරුව පොඩ්ඩක් ගොඩින් ඈතර කරන්න කියලා උන්වහන්සේ පේත්‍රුස්ගෙන් ඉල්ලුවා. And the Bible says Jesus sat down and taught the people from the boat. ඒ දේවවචනේ කියනවා උන්වහන්සේ වාඩි වෙලා ඒ දේවවචන ප්‍රකාශ කළ බව. So Simon was also inside that boat.
ඒ සීමොනුත් ඒ වෙලාවේ ඔරුවේ හිටියේ. He was listening to Jesus' words as well. ඔහුත් යේසුස් වහන්සේගේ වචනයට ඇහුම්කන් දීගෙන සිටියා. He might have been tired, but yet he gave the boat to Jesus. ඔහු මහන්සි වෙලා ඉන්නේ නැති නමුත් ඒත් ඔහුගේ ඔරුව යේසුස් වහන්සේට දුන්නා. Jesus is using his boat to share the word, but Simon is hearing it as well. යේසුස් වහන්සේ සීමොන්ගේ ඔරුව දෙවියන් වහන්සේගේ වචන දෙන පිණිස පාවිච්චි කරා. ඒ ගමම්ම සීමොනුත් අසාගෙන සිටියා. Now Jesus has finished giving his sermon. දැන් යේසුස් වහන්සේ උන්වහන්සේගේ දේශනාව දීලා අවසන් වුණා. Now he is telling Simon, දැන් උන්වහන්සේ සීමොන්ට කියනවා launch out into the deep දැල ගැඹුරට දමන්න and let down your net for a catch. ඒ වගේම ඔබගේ ඒ දැල දමලා මසුන් මරමු කියලා. So what is Jesus telling Simon? ඉතින් යේසුස් වහන්සේ මොකද්ද මේ සීමොන්ට කියන්නේ? Don't fish in the shallow muddy waters. මේ ගැඹුර අඩු නොගැඹුරු මඩ සහිත බිමේ මේ වතුරේ මාළු අල්ලන්න එපා කියලා. Go into the deep. ගැඹුරට යන්න. Because in the shallow end you will get some little fish. මොකද මේ නොගැඹුරු ජලයේ ඔබට හම්බෙන්නේ මේ පොඩි මාළු විතරයි. But if you launch out into the deep, you will get a big catch. නමුත් ඔබ ගැඹුරට ගියාම ඔබට මහත් ඇස්වන්නක් හම්බෙන්න යනවා. And big fish also. ඒ වගේම විශාල මාළු. So Jesus was telling Simon, go into the deep. ඉතින් යේසුස් වහන්සේ සීමොන්ට කිව්වා ගැඹුරට යන්න. Now Simon could have said, ඉතින් සීමොන්ට කියන්න තිබුණා Lord, this is not the time to fish. ස්වාමිනී මේක නම් මාළු අල්ලන්න හොඳ වෙලාවක් නෙමෙයි. This is morning time. මේ උදේ පාන්දර. Fish is good for fishing only in the night. අපි සාමාන්‍යයෙන් මාළු අල්ලන්නේ රැයට තමයි මාළු අල්ලන්න හොඳ. And by the way, you are a carpenter. ඒ වගේම ඔයා මේ ඔබ වහන්සේ වඩුවෙක්. I am a professional fisherman. මම වෘත්තීය දීවරෙක්. I know where the fish is. මම මාළු ඉන්න තැන හොඳට දන්නවා. I know when to catch fish. මම මාළු අල්ලන වෙලාවත් හොඳට දන්නවා. So why don't you look after your business of carpentry? I will look after my business of fishing. ඉතින් ඔයාගේ ඒ වඩු වැඩ බලා ගන්න මම මගේ දීවර වැඩේ කරගෙන යන්නම්. I'm sure that's what he was saying in his heart, but not openly to Jesus. මොකද එයාගේ හදවතේ සමහරට ඕක තමයි කියන්න ඇත්තේ. හැබැයි මේ වචනය යේසුස් වහන්සේට ප්‍රකාශ කළේ නැහැ. Because that was not the right time to fish. මොකද ඒක මාළු අල්ලන්න හරි වෙලාවක් නන් නෙවෙයි. But he says, නමුත් ඔහු කිව්වා and Simon answered, Master, we toiled all night and took nothing, but at your word I will let down the nets. ඉතින් සීමොන් උත්තර දෙමින් ස්වාමිනී අපි මුළු රාත්‍රියම වෙහෙස වීමුව. නමුත් මොකවත් ඇල්ලුවේ නැත. එහෙත් ඔබගේ වචනේ නිසා දැල් හෙළමි කීවේය. He's saying all night we were fishing. එයා කිව්වා අපි මහා මුළු රෑම අපි මේ මාළු අල්ලලා තමයි හිටියේ. We didn't even catch a halmasso. හාල්මැස් එකවත් අල්ල ගන්න හම්බුන්නේ Not නැහැ. even one little fish did we catch. ඉතින් අපට කිසිම පොඩි මාළු එකක්වත් හම්බුන්නේ නැහැ. So I don't know whether you are telling the right thing to do. මන් දන්නේ මට තේරෙන්නේ ඔයා හරි දේද කියන්න කියලා. Because this is not the right time to fish. මොකද මේක මාළු අල්ලන්න හොඳ වෙලාවක් නෙවෙයි. But nevertheless, at your word, I will do it. නමුත් ඔබ වහන්සේ කියනවා නම් මම ඒ දේ කරන්නම්. Because I prefer to obey you rather than disobeying. මොකද ඔබට අකීකරු වෙනවට වඩා මම කීකරුවෙම තෝරාගන්න බැවින්. So what is the Lord speaking to us this day? ඉතින් දෙවියන් වහන්සේ මොකද්ද අපට මේ කියන්නේ මේ දවසේ? He is telling us to get into a deeper relationship with Him. උන්වහන්සේ අපට කියනවා උන්වහන්සේත් සමග ගැඹුරු සම්බන්ධතාවයකට ඇතුල් වෙන ලෙස. Sometimes we might be just very shallow in our spiritual walk. ඉතින් සමහරට අපේ ආත්මික යුද්ධයේ ඊටාම නොගැඹුරු ලෙස බොහෝම ඇල්මැරිලා වගේ ඇති. We might not be reading the Bible enough. අපි බයිබලේ කියවනවත් මදි ඇති. Or not reading the Bible at all. අපි බයිබලේ කියවන්නෙවත් නැතුව ඇති. We might be hardly praying. අපි බොහොම කලාතුරකින් යාඥා කරනවා වෙන්නත් ඇති. As a result, we are toiling and catching nothing. ඉතින් අපි බොහොම දැල් දානවා අපි උනට කිසිම දෙයක් අල්ල ගන්න වෙන්නේ නැහැ It can be with our life as well. ඒක අපේ ජීවිතේත් බොහෝ සෙයින් වෙන්න පුළුවන්. If we don't have a close relationship with the Lord, අපිට ස්වාමින් වහන්සේ සමග ඊටාම කිට්ටු සම්බන්ධතාවයක් තිබුණ නැත්නම් our whole life will be a life of frustration. අපේ මුළු ජීවිතේම බලාපොරොත්තු සුන්වීමේ ජීවිතයක් බවට පත් වෙන්න යනවා. Simon didn't have Jesus in the boat when he went fishing. ඉතින් සීමොන් මසුන් අල්ලන වෙලාවේ ඒ රෑ මසුන් අල්ලන වෙලාවේ සීමොන්ගේ ඔරුවේ යේසුස් වහන්සේ හිටියේ නැහැ. And this is not the first time. ඉතින් මේක පළවෙනි වතාව නෙවෙයි. In John chapter 21, යොහාන් 21 වෙනි පරිච්ඡේදයේ the Bible says, බයිබලයේ කියනවා one early in the morning Jesus visited the Sea of Galilee. ඉතින් යේසුස් වහන්සේ එක්තරා උදෑසනක උන්වහන්සේ ගලිලේ මුහුද ආසන්නයට ගිය බව. And there were 7 disciples there. එතන ගෝලියෝ 7 දෙනෙක් හිටියා. One was Simon. ඒ එක්කෙනෙක් සීමොන්. Another one was Thomas. තෝමසුත් එතන හිටියා. Another one was Nathaniel. නතානියලුත් එතන සිටියා. Another one was James and John. ඒ වගේම යාකෝබ් සහ යොහානුත් සිටියා. And there were 2 others. ඒ වගේම තවත් දෙදෙනෙක් සිටියා. And you know what Simon said? ඔබ දන්නවා සීමොන් මොකද්ද කිව්වේ කියලා? Jesus told them, wait in Galilee, I will come there. යේසුස් වහන්සේ කිව්වා මතකද ගලිලේ මුහුද අසල සිටින්න මම එතනට එන්නම් කියලා. But before Jesus could come,
ඉතින් යේසුස් වහන්සේ එන්න කලින් Simon told his disciples, සීමොන් මේ ගෝලයන් සමග let's go fishing. කිව්වා අපි ගිහිල්ලා මාළු අල්ලමු. Let's go back to my old profession. අපේ පරණ රස්සාවටම අපි ආයෙ යමු. And all the other disciples told him, අනිත් ඔක්කොම ගෝලයෝ ටික එයාට කිව්වා fine, we will follow you. හරි අපිත් එන්නවත් එක්ක. And the Bible says, ඒ වගේම දේවචනේ කියනවා that night ඒ රාත්‍රියේ they caught nothing. ඔවුන් කිසිම දෙයක් අල්ලගත්තේ නැති බව. Can you see when we operate without Jesus in our boats, in our life, in our business, in our health, everything goes wrong. ඉතින් ඔබට පේනවාද අපි ජේසුස් වහන්සේ නැතුව අපේ ජීවිතේ අපේ රස්සාවේ අපේ සෞඛ්‍යය අපි කරන මොන දේක නමුත් අපි නියලුනාම යේසුස් වහන්සේ නැතුව ඒ හැම දෙයක්ම වරදිනවා. So in John 21 you'll see in verse 2, 6 and 11, then Jesus is asking the disciples, have you caught anything? යොහන් 21 2 6 සහ 11 පදවල කියනවා ඒ යේසුස් වහන්සේ ගෝලයන්ගෙන් අහනවා ඔබ කිසිවක් ඇල්ලුවද? For that matter, these disciples had backslidden, gone back to their old profession, but Jesus is lovingly saying, children, have you caught anything? ඉතින් මේ ගෝලයෝ ටික පස්ස දොරෙන්ම හිමීට ලිස්සලා ගිහිල්ලා තිබ්බේ අර පරණ රස්සාවට. නමුත් යේසුස් වහන්සේ ප්‍රේමණීය විදියට උන්ගෙන් අහන දරුවෙනි නුඹලා මුකුත් ඇල්ලුවේ නැද්ද කියලා. And then gave a one word answer. They said nothing. ඒගොල්ලෝ එක වචනයක් ඔවුන් උත්තර දුන්නා නැත. So Jesus said, ඉතින් යේසුස් වහන්සේ උන්ට කිව්වා cast the net ඔබගේ දැල on the right side of the boat, බෝට්ටුවේ දකුණු පැත්තෙන් හෙලන්න. not on the left side, වම් පැත්තේ නෙවෙයි on the right side, දකුණු පැත්තේ. not on the wrong side, වැරදි පැත්තේ නෙවෙයි but the right side. නමුත් හරි පැත්තේ. And when they cast the net, ඉතින් ඔවුන් මේ දැල හෙළුවම the Bible says දේවචනේ කියනවා they caught 153 large fish. ඔවුන් විශාල මසුන් 153 දෙනෙක් පමණ අල්ලාගත් බව. All sorts of fish were there. හැම ජාතිම ලොකු මාළු හිටියා. I'm sure the parao and the balayo and the what else, the mackerels and everything was there. ඉතින් පරාව් මේ බලයෝ තලපත් ඔය ඔක්කොම ඉන්න ඇති. ඉතින් මේ මම හිතනවා එහෙම කියලා. 153, not small fish, large fish. මේ 153 පොඩි පොඩි මාළු නෙවෙයි ඔක්කොම මහා විශාල මාළු. So when God commands, Jesus commands, the supernatural happens. ඉතින් යේසුස් වහන්සේ අනුදුන්නම ඒ ස්වභාවෝත්තර දේවල් ස්වභාවයට වඩා උසස් දේවල් සිද්ධ වෙනවා. So once again, Peter, here we see, he has gone without Jesus in the boat, he caught nothing. ඉතින් නැවතත් අපිට මෙතන පේනවා යේසුස් වහන්සේ නැතුව ඔහු ඔරුවේ ගියාම ඔහුට කිසිම දෙයක් අල්ලගන්න පුළුවන් වුණේ නැහැ. But praise God for his obedience. නමුත් දෙවියන් ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා ඔහු කීකරු කෙනෙක්. So he says, Lord, at your word I will do it. මොකද ඔහු කියනවා ඔබගේ වචනය නිසා දැල් හෙළමි. And verse 6 says, 6 වෙනි පදයේ කියනවා when they had done this, ඔවුන් එසේ කළ විට they enclosed a large number of fish and their nets started breaking. මසුන් මහත් රාශියක් අසුවිය ඔවුන්ගේ දැල් ඉරෙන්ට පටන් ගත්තේ කියා. After all, ඉතින් ඇත්තරම this is the same lake, මේ දැලමයි same boat, එකම ඒ ඔරුවමයි same net, ඒ දැලමයි same fishermen, ඒ දීවරයමයි same fish. ඒ මාළුමයි. But the moment Jesus gets into the boat, හැබැයි යේසුස් වහන්සේ රුවට නැග්ගම all the fish are competing to get into the net. ඒ වගේම සියලුම මාළු පොර කනවා ඒ දැල ඇතුළට එන්න. And the net started breaking. ඉතින් මේ දැල ඉරෙන්න ගත්තා. Can you see when you do things God's way, ඉතින් ඔබට පේනවද ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රමයට දේවල් කරනකොට God will give you an overflow. දෙවියන් වහන්සේ ඔබට ඒ පිරි ඉතිරි යන්න ආශිර්වාද කරනවා. Took nothing, caught nothing will become caught abundance. මුකුත් උනේ නැහැ මුකුත් අහුුනේ නැහැ කියන එක පිරි ඉතිරි යන බොහොම සපලවත් දෙයක් බවට පත් වෙනවා. Barrenness will become fruitfulness. ඒ නිසරු බව සපලත්වයට හැරෙන්න යනවා. This morning I was praying, මේ උදෑසන මම යාඥා කරමින් Lord, සිටියා. let there be an overflow in Calvary Center jail. ස්වාමීනි මේ කල්වරි මධ්‍යස්ථානයේ පිරි ඉතිරි යන්න ඔබ වහන්සේ ආශිර්වාද කරන්න Let කියලා. every seat be occupied. ඉතින් සෑම ආසනයක්ම කෙනෙක් ගන්න යනවා. Let there be an overflow in this church. මේ සභාවේ පිරි ඉතිරි යන්න සලස්වන්න. After all, God gave Pastor Vernon a vision for a 6,000 seater church. Correct, right? 6,000 seater ඒ church. වගේම දෙවියන් වහන්සේ පාස්ටර් වර්නන්ට ආසන 6000ක දැක්මක් සහිත මේ දේවස්ථානයක් දී තිබෙනවා. So we want people from darkness to come into Jesus' light and be discipled in this church and go out and win other souls as well. ඉතින් අපිට අවශ්‍යයි මේ සභාවට බොහෝ දෙනෙක් පැමිණෙන සහ මේ ඉන්නව් අය පිටතර ගොස් තවත් ආත්ම දෙවියන් වහන්සේ වෙතට දිනා දෙන පිණිස. If you all get Jesus into your boat, you will see the major catch coming. ඒ වගේම ඔබගේ ජීවිතේ නැමැති ඔරුවට යේසුස් වහන්සේ ගොඩ වුණාම ඔබ පුදුම ලෙස අස්වැන්නක් නෙලා ගන්නවා දකින්න යනවා. So this year pray, Lord, we want to see this church overflow. ඉතින් අපි යාඥා කරන්න අවශ්‍යයි ස්වාමීනි අපිට මේ සභාව පිරීතිරි යනවා දකින්න අවශ්‍යයි කියලා. If every one of you seated here, මේ එතන වාඩි වෙලා ඉන්න ඔබ හැම කෙනෙක්ම just bring one soul for the whole year, මේ අවුරුද්දරම එකම එක ආත්මයක් විතරක් ගෙනාවත් one soul for the whole year, එක ආත්මයක්
What will happen to the church? මේ සභාවට මොකද්ද වෙන්න යන්නේ? Won't the church be full? මේ සභාව පිරෙන්න යන්නේ නැද්ද? Can't the Lord do it? දෙවියන් වහන්සේට ඒක කරන්න බැරිද? I'm only talking about one soul. මම මේ කියන්නේ එක ආත්මයක් ගෙනවොත් මොකද වෙන්නේ කියලා විතරයි. But this is a year of harvest. නමුත් මේක අස්වැන්න නෙලන්නා වූ වර්ෂයක්. When you go and talk to people about Jesus outside the church building, සභාවෙන් පිටත බොහෝ අයට ඔබ යේසුස් වහන්සේගේ වචනය ගැන කතා කරන්න යන විට they will come in. ඔවුන් අනිවාර්යෙන් එන්න යනවා. Not to increase numbers, මේ අංක වලින් මේක වැඩි කරගන්න නෙවෙයි. but to see hell plundered, heaven populated. මොකද නමුත් මේ පොළව මේ සභාව සපලත් වෙලා සහ ඒ ස්වර්ගයේ ගණන වැඩි වෙන පිණිස. And the Bible says there was a large catch of fish and the net started breaking. බයිබලයේ කියනවා මසුන් ගොඩක් අසුණු බවත් ඒ වගේම දැල ඉරෙන්ට පටන් ගත් බවත්. Then verse 7 says, ඒ වගේම 7 වෙනි පදයේ කියනවා they signaled to their partners in the other boat to come and help them. ඇවිත් තමුන්ට උපකාර කරන්න අනිත් කොරුවේ සිටි සෞල්කාරයන්ට ඔවුන් සංඥා කළෝය. And they came and filled both the boats ඔහු ආ කල්හි so that the boats began to sink. ගිලෙන තරමට ඔරු දෙකම පුරවා ගත්තෝ. How do you like that? ඔබ කොහොමද ඒක දකින්නේ? Simon had to signal and tell the others come. ඒ සීමොන්ට සංඥා කරලා අනිත් අයට එන්න කියලා කියන්න උනා. Come and join in the harvest. ඇවිල්ලා මේ අස්වැන්නට එකතු වෙන්න. Come and fill your boats. ඔබේ ඔරුත් පුරව ගන්න. There's plenty, overflow. මේකේ ඕන තරම් තියෙන පිරිහිතිරි යන්න. Just imagine ඉතින් ඔබ හිතන්න when there is an overflow of souls in this church මේ සභාවේ ආත්ම පිරිහිතිරි යන විට and you can't accommodate them. ඔබට මේක දරන්න බැරි තරම් ඉඩ අඩු වෙනකොට Pastor Aravinda calls the pastors in the neighborhood ඉතින් මේ අවට ඉන්න පාස්ටර්ලාට පාස්ටර් අරවින්ද කතා කරලා කියන්න යනවා. and tells them, you know, I can't handle everyone here. Can I give you 50 souls to disciple? ඔබට මේ ඔබ දන්නවද මට මේ සභාවේ තවත් මේ ආත්ම තියාගන්න ඉඩ නැහැ. ඔබට මේ මම 50 දෙනෙක් ඉන්න ඔබේ සභාවට එවන්නද? එහෙම කියන්න යනවා. Can you see how church unity will come? ඔබ දකින්නවද කොහොමද සභාවන් එකමුතු වෙන්න All යන්නේ building the kingdom of God. සියල්ලම දෙවියන් වහන්සේගේ රාජ්‍ය පිරෙන්න යනවා. All with one purpose, සියල්ලම එකම අරමුණක් උදෙසා to bring people to the cross. කුරුසිය වෙත ඒ මනුෂ්‍යයන් ගෙනීම පිණිස. To tell them blood of Jesus is available to wash away all your sins. ඔබගේ සීලුම පාප සෝදන්න යේසුස් වහන්සේගේ ලේ තිබෙන බව වුන් දැනගන්න පිණිස. So I'm sure the Lord is going to use this church to reach out to the other churches and come and help with the overflow. ඉතින් මම දකින්න යනවා මේ සභාවල් වලට උන්වහන්සේ උදව් කරනවා තවත් සභාවන් සමග එකතු වෙලා සහ උන් සමග මේ අස්වැන්න බෙදා ගන්න පිණිස. That will happen when the boat starts sinking here. මේක වෙන්න යන්නේ මෙතන බෝට්ටුව ටික ටික ගිලෙන්න යනකොට තමයි. Are you getting excited? ඔබ දැන් බොහොම උද්‍යෝගිමත්ද? God is bringing a great harvest of souls in Sri Lanka. ශ්‍රී ලංකාවේ යේසුස් දෙවියන් වහන්සේ මහත් ආත්මවල අස්වැන්නක් ගෙනෙන්න යනවා. Last year, God answered your prayer and changed the situation to bring freedom to preach the gospel in this nation. ගිය වසරේ ඔබේ යාඥාවට උන්වහන්සේ ඇහුම්කන් දීලා මේ දේශයේ ඔබ උන්වහන්සේගේ වචනය ප්‍රකාශ කරන්න උන්වහන්සේ නිදහස ගෙනවිත් තිබෙනවා. There was intense persecution, but suddenly all that disappeared. ඉතින් බොහොම දරුණු බලපෑම් බාධා තිබුණා. නමුත් එකපාරට ඒ සියලු දේම නැති වෙලා ගියා. God has given you a time to go and witness and bring souls. දෙවියන් වහන්සේ ඔබට කාලය සහ අවස්ථාව දීලා තිබෙනවා පිටතට ගිහිල්ලා ආත්ම දිනාගෙන දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ගෙනෙන පිණිස. While there is freedom for the Christians to go and witness and bring souls, don't miss that opportunity. ඉතින් කිතුණුවන් වශයෙන් ඔබට ගොස් ඒ ආත්ම දිනාගන්න නිදහස තියෙන මේ අවස්ථාවේදී ඒ අවස්ථාව මගහැරව ගන්න එපා. Many people are waiting outside to come into the kingdom. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට එන පිණිස පිටත බොහෝ දෙනෙකු බලා සිටිනවා. And we declare Jesus Christ Lord of Sri Lanka. අපි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මේ ශ්‍රී ලංකාවේ දෙවියන් වහන්සේ ලෙස අපි සියල්ලන් ඉදිරියට ප්‍රකාශ කරන්න යනවා. The Bible says the government is on his shoulder. දෙවියන් වහන්සේ කියනවා ඒ රජයේ ඒ ආණ්ඩුව උන්වහන්සේගේ අතේ උන්වහන්සේගේ උරේසේ තිබෙන බව. Today we bless President Sirisena. අපි ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අපි ආශිර්වාද We කරනවා. bless the Prime Minister Ranil Wickremesinghe. අගමැති රනිල් වික්‍රමසිංහටත් අපි ආශිර්වාද කරනවා. How good it was, I think, when the president was seated at a rally in Batticaloa for 1 or 1.5 hours listening to the gospel. ඉතින් මඩකලපුවේදී පැයක් හෝ පැයකමාරක් ඒ දෙවියන් වහන්සේගේ වචනය අසමින් ජනාධිපතිතුමා ඒ වාඩි වෙලා ඉන්න එක කොච්චර අනර්ග දෙයක්ද. When he had to go to Pakistan the following morning. ඊට පසුවෙන්ද උදේ ඔහු පාකිස්තානයට ගියා. Yet he was seated there and he was exposed to the gospel. ඒත් එයා එතනත් වාඩි වෙලා දෙවියන් වහන්සේගේ වචනයට එයා නිරාවරණය වෙලා හිටියේ. God's word will never return void. දෙවියන් වහන්සේගේ වචනේ කවදාවත් හිස්ව හැරියෙන්නේ God නැහැ. is preparing some amazing people in this land to come into the kingdom. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පිණිස දෙවියන් වහන්සේ මහත් සෙනගක් මේ දේශයේ සූදානම් කරමින් යනවා. Now verse 8 says, මේ ඊළඟ පදේ කියනවා but when Simon Peter saw it, he fell down at Jesus' knees saying, depart from me, for I am a sinful man, O Lord.
අටවෙනි පදයේ කියනවා සීමොන් පේත්‍රුස් ඒ දැක යේසුස් වහන්සේ දන ළඟ වැටි ස්වාමිනී මා වෙතින් ගිය මැනව මම පෞකාර මිනිසෙකයි කීවේය. First he addressed Jesus, Master, we toiled all night and got nothing. Now he says, Lord, depart from me. එයා කලින් දවසේ රෑ මුකුත්ම අල්ලන්නේ නැතුව එයාට බොහොම අසාර්ථක ලෙඩ නමුත් දැන් ඔහු කියනවා ස්වාමිනී මා වෙතින් අහකට යන්න. Now after this outstanding miracle, ඉතින් මේ බොහොම පුදුම හාස්කමකට පස්සේ Peter recognizes පේත්‍රුස් අඳුනගත්තා that Jesus was not just an ordinary carpenter. යේසුස් වහන්සේ නිකම් වඩුවෙකු නොවන බව. He is the savior of the world. උන්වහන්සේ ලෝකයේ ගැලවුම්කරු. He is the Lord of the nations. උන්වහන්සේ මේ දේශයේ ස්වාමින් වහන්සේ. He is the God of the supernatural. උන්වහන්සේ ස්වභාවෝත්තර දෙවියන් වහන්සේ. He makes the impossible possible. උන්වහන්සේ බැරි දේ පුළුවන් දේ බවට පත් කරන දෙවියන් වහන්සේ. Now this professional fisherman says, Lord, depart from me, I am a sinful man. ඉතින් මේ බොහොම මේ වෘත්තීය දීවරය දැන් කියනවා ස්වාමිනී මා වෙතින් අහකට යන්න මම පව්කාරයෙක් කියලා. See, when we recognize Jesus, අපි යේසුස් වහන්සේ අඳුනගත්තම when we draw close to Jesus, අපි යේසුස් වහන්සේ ළඟට ඇදෙන විට and he draw closer to us, උන්වහන්සේ අපේ ළඟට ඇදෙන විට we recognize how sinful we are. අපිට නිකම්ම අඳුර ගන්න යනවා අපි කොච්චර පව්කාරද කියලා. I stand here only by the grace of God today. මම මෙතන හිටගෙන ඉන්නවා නම් ඒ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය මත පමණයි. I realize all my righteousness are as filthy rags. මම තේරුම් ගන්නවා මගේ සියලුම අධර්මිෂ්ඨකම කිලිටු වැරහැලි හා සමානයි. But Jesus came to save the sinner. නමුත් යේසුස් වහන්සේ ආවේ ඒ පව්කාරයන් ගලවන්න පිණිස. He didn't come to condemn, he came to save. උන්වහන්සේ ආවේ වුන් වරදටපත් කරන්නව ඕනව ගලවා ගන්න පිණිසයි. Whatever guilt there may be. Guilt or sin. තවත් පාපයක් තවත් වරදටපත් කිරීමක් It නෑ. doesn't matter with what sin you came here. ඔබ මොන පාපයක් ඇතුව මෙහෙ ආවත් Today he is saying, come to me. උන්වහන්සේ මේ උදෑසන කියනවා I මා will වෙතට එන්න. cleanse you by my precious blood that I shed for you. මම ඔබ වෙනුවෙන් හැලූ ඒ වටිනා ලේන් මම ඔබ පවිත්‍ර කරන්න යනවා. I'll give you a new life. මම ඔබට අලුත් ජීවිතයක් දෙන්න I'll give යනවා. you new peace. මම ඔබට අලුත් සමාදානයක් දෙන්න යනවා. I'll give you new provision. මම ඔබට අලුත් සැපයීමක් දෙන්න යනවා. I'll give you souls to save. මම ඔබට ගලවන පිණිස ආත්ම දෙන්න යනවා. I'll take away your barrenness. ඔබගේ නිසරු බව මම ඔබගෙන් අහක් කරන්න යනවා. I'll make you fruitful. මම ඔබව සඵලවත් කෙනෙක් බවට පත් කරන්න යනවා. And verse 9 says, 9 වෙනි පදයේ කියනවා for he and all who were with him were astonished for the catch of the fish that they had taken. මක් නිසාද ඔහු සහ ඔහු සමග සිටි සියල්ලෝ තමුන් ඇල්ලූ මසුන් රාශිය දැක විස්මිත වූෝය. When these people saw the abundance of the catch, they were astonished. ඔවුන් මේ අල්ලගත්ත එකේ සඵලත්වය මේ පිරී ඉතිරී ගිය අස්වැන්න දැක්කම ඔවුන් පුදුමයටපත් වුණා. Church, you are going to be astonished with what God is going to do here. සභාව දෙවියන් වහන්සේ මෙතන කරන්න යන දේ දැකලා ඔබ පුදුමයටපත් වෙන්න යනවා. Even at the healing service this week on the 27th at 5:45 p.m., Jesus is going to show up and people are going to be astonished with the outstanding miracles he's going to perform. මේ 27 වෙනි බදාදා 5:45ට තියෙන ඒ විශේෂ හාස්කම් මෙහිදී පවා ඔබ සහ ඒ එන හැම කෙනෙක්ම පුදුමයෙන් යනවා දෙවියන් වහන්සේ අප අතරේ කරන පුදුම දේවල් ගැන. May cancer depart in the name of Jesus. ඒ සියලුම පිළිකාවන් යේසුස් වහන්සේගේ නාමයෙන් පහ වෙන්න May යනවා. asthma, diabetes, high blood pressure go in the name of Jesus. ඇස්මා සහ දියවැඩියාව සහ ඒ සියලුම ආකාර හෘද රෝගයන් සියල්ලම යේසුස් වහන්සේගේ නාමයෙන් පහ වෙන්න And යනවා. with the miracles that people will go and testify outside, many people are going to come into the kingdom. මේ හාස්කම් ලබාගෙන මේ සෙනඟ පිටතට ගිහිලා උන් සාක්ෂි දරනකොට තවත් බොහෝ දෙනෙක් මේ රාජ්‍යයට ඇතුල් වෙනවා. Muslims, Hindus, Buddhists, they will come මුස්ලිම් හින්දු බෞද්ධ අය එන්න යනවා. because Jesus loves them. මොකද යේසුස් වහන්සේ ඔවුන්ටත් ප්‍රේම He කරනවා. loves all people. උන්වහන්සේ හැමෝටම ප්‍රේම කරනවා. He wants them to come to heaven. උන්වහන්සේ කැමති ඔවුන් හැම කෙනෙක්ම ස්වර්ගයට He යන්න. doesn't want them to go and burn in hell fire. උන්වහන්සේ අවශ්‍ය නැහැ ඔවුන් එක්කෙනෙක්වත් ගිහිලා ඒ ගින්නේ විනාශ වෙනවට. That is why he shed his precious blood. ඉන්නවා ඒ නිසායි උන්වහන්සේගේ වටිනා ජීවිතය අප වෙනින් So what God is going to do in this church right here is going to astonish people. ඉතින් දෙවියන් වහන්සේ මේ සභාවේ කරන්න යන දේ දැකලා ඒ සෙනඟ පුදුමයටපත් වෙන්න And යනවා. verse 10, 10 වෙනි පදය and so also were James and John, the sons of Zebedee, who were partners with Simon. And Jesus said to Simon, do not be afraid. Now on, you'll be catching men. ඉතින් 10 වෙනි පදයේ කියන සීමොන්ගේ හවුල්කාරයෝ සෙබදිගේ පුත්‍රෝ යාකොබ්ද යොහාන් දෙසෙන් විස්මිත වූයේ. යේසුස් වහන්සේ බය නොවන්න මෙතෙන් පටන් නුඹ මිනිසයන් අල්ලනවා ඇතයි සීමොන්ට කීසේක. So church, God is today calling you to be fishers of men and women and children. ඉතින් සභාව දෙවියන් වහන්සේ මේ උදෑසන ඔබ හැම කෙනෙක්ම මිනිසයන් අල්ලන්නන් බවට පත් වෙන්න ඔබ වහන්සේ ඔබව කැඳවනවා. Jesus is telling Peter, now on you are going to rescue people from sin. You are going to fish for men and bring them into the kingdom.
ඉතින් යේසුස් වහන්සේ සීමොන්ටත් කියනවා ඔබ මේ මිනිස්යන්ව පාපයෙන් ගලවලා ඒ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ගෙනන බව. The fish represents harvest or souls. මේ මාළුන්ගෙන් සංකේතවත් කරන්නේ මේ අස්වැන්න නොහොත් මේ ආත්ම. You are going to have abundance of souls. ඔබ ආත්ම වලින් පිරී ඉතිරි යනවා දකින්න යනවා. That's why God brought us here to encourage you. God is preparing this church for a great harvest. ඒ නිසායි දෙවියන් වහන්සේ අපෝ එව්වේ මේ ඔබව දිරිමත් කරන පිණිස. මොකද දෙවියන් වහන්සේ පුදුම දෙයක් පුදුමාකාරයෙන් මේ සභාව ආත්ම වලින් පුරන්නේ. All 6,000 seats must be occupied and overflow. 6,000ම ආසන 6,000ම පිරීලා ඒවා පිරී ඉතිරි යන විදියට සභාවට ආශිර්වාද කරයි. So that other partners in this area will come and take the balance and disciple them. මේ සභාවේ ඉන්න අනිත් සමාජිකයොත් ඇවිල්ලා මේ වැඩිපුර ටික අරගෙන ඔවුනුත් ගෝලත්වයට පත් කරන්න යනවා. Do you believe that? ඔබ ඒ ගැන විශ්වාස කරනවද? Then give the Lord a great big clap දෙවියන් වහන්සේ හොඳ and අත්පොලසන් say, yes, Jesus, we believe in you. ඔබ කියන්නේ ඔව් යේසුනේ මම කරනවා. We are going to see souls saved in this church. අපි ආත්ම දකින්න අපි ගැලවෙනවා දකින්න යනවා And යේසුනේ. we are going to point them to heaven through the blood of Jesus. අපි යේසුස් වහන්සේගේ ලේ තුලින් ඔවුන් හැම කෙනෙක් ස්වර්ග රාජ්‍යයට ගෙන්න යනවා. And the final verse, අන්තිම පදය and when they had brought their boats ඔවුන් තමුන්ගේ ඔරු ගොඩට ඇද to land, they left everything and followed him. ඔහු තමුන්ගේ ඔරු ගොඩට ඇද සියල්ලත් හැර උන්වහන්සේ අනුව ගියෝය. They left all the fish. ඔවුන් මාළු ඔක්කොම අතෑරියා. They didn't go and market the fish and turn it into money. ඔවුන් ගිහිලා මේ මාළු විකුණලා සල්ලි හම්බ කරන්න ගියේ නැහැ. They left all the fish there. ඔවුන් මාළු ඔක්කොම දාලා ගියේ. They left the boats. ඔවුන් ඔරු ටික අතෑරලා They ගියා. left their nets. ඒගොල්ලන්ගේ දැල්ල අතෑරලා ගියා. They left their occupation. ඒගොල්ලන්ගේ රැකියාව ඒගොල්ලෝ අතෑරලා They ගියා. left their income. ඒගොල්ලන්ගේ සියලුම දේවල් ඇතලා They ගියා. left their family. ඒගොල්ලන්ගේ පවුල් අතෑරලා ගියා. And they followed Jesus. සහ උන් යේසුස් වහන්සේ අනුගමනය කරා. So what do we learn this evening, this morning? ඉතින් මේ උදෑසර අපි මොකක්ද ඉගෙන ගන්නේ? When Simon, an expert fisherman, සීමොන් සහ මේ බොහොම දැනුම ඇති මේ දීවරයෝ when he didn't have Jesus in the boat, he caught nothing. යේසුස් වහන්සේ ඔවුන්ගේ ඔරුවේ නැති විට ඔවුන්ට අල්ලගන්න පුළුවන් වුණේ නැහැ කිසිම දෙයක්. But the moment Simon allowed Jesus to use his boat, නමුත් සීමොන්ට සීමොන් යේසුස් වහන්සේගේ ඔරුව පාවිච්චි කරන්න ඉඩ දුන්නු වෙලේ the boat, as I said, was his livelihood, මේ ඔරුව මං කියපු විදිහට එයාගේ ජීවනෝපාය, was his income, එයාගේ ආදාය මාර්ගය, was his job, එයාගේ රැකියාව, and gave control of his precious asset, the boat, to Jesus. එයාගේ මේ පරම වත්කම් එයාගේ හොඳ වත්කම් වෙන මේ ඔරුව යේසුස් වහන්සේට බාර කරලා දුන්නම He had abundance. ඔහුට සඵලත්වය හම්බුණා. And today the Lord is asking you and me, යේසුස් වහන්සේ ඔබගෙනුත් එසේ මිල්ලනවා. can I come into your boat? මට පුළුවන් ද ඔබේ ඔරුවට එන්න? Can I come into your life? මට ඔබගේ ජීවිතේට එන්න ඉඩ දෙනවද? Can I come into your business? මට ඔබගේ රැකියාව තුළට ව්‍යාපාරය තුළට එන්න ඉඩ Can දෙනවද? I come into your job? ඔබගේ රැකියාවට එන්න මට ඉඩ දෙනවද? Can I come into your home so that there'll be peace? ඔබගේ නිවසේ සමාදානය තිබෙන පිණිස එහි එන්න මට Can I දෙනවද? come into your children's education rather than your striving? ඉතින් දෙමව්පියන් වශයෙන් ඔබ ඔබ කලබල වෙනවට වඩා ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනයට මං එනවට ඔබ කැමතිද? Can I come into your health? ඔබගේ සෞඛ්‍යයට එන්න පුළුවන්ද මට? Can I come into your marriage and bless your marriage? ඔබගේ විවාහයට පැමිණලා මට ඉඩ දෙනවද ඔබට ආශිර්වාද The කරන්න? Lord is saying, hand over the boat to me. ස්වාමින් වහන්සේ කියනවා ඔරුව මට දෙන්න. Let me enter your boat. මට ඔබගේ ඔරුවට එන්න ඉඩ He දෙන්න. will turn barrenness and make it fruitfulness. උන්වහන්සේ නිසරු බව සඵලත්වයට හරවන්න යනවා. He will took nothing and it will be caught abundance. ඒ කිසිම දෙයක් අල්ලපු නැති දේ සඵලත්වයට සහ පිරී ඉතිරි යන ස්වභාවයට උන්වහන්සේ හරවන්න යනවා. Now the important thing this morning is, මේ උදෑසන වැදගත් කාරණාව නම් before getting Jesus into your boat, යේසුස් වහන්සේ ඔබේ ඔරුවට ගන්න පළමුවෙන් you must get Jesus into your heart, ඔබ පළමු කොට යේසුස් වහන්සේ ඔබේ හදවතට ඇතුළත් කරගන්න අවශ්‍යයි. Jesus into your life. යේසුස් වහන්සේ ඔබේ ජීවිතයට ඇතුළත් කරගන්න අවශ්‍යයි. Some of you may have done it already, සමහර අය දැනටමත් ඔබ මේ දේ කර or ඇති. many may have done it. ඔබ බොහෝ දෙනෙක් මේ දේ කර ඇති. But there might be some seated here නමුත් මෙතන වාඩි වෙලා ඉන්න අය සමහර අය ඇති. and you are saying, ඔබ කියනවා I really don't know whether Jesus Christ is Lord of my life. මන් දන්නේ නැහැ යේසුස් වහන්සේ ඇත්තටම මගේ ජීවිතේ ස්වාමින් වහන්සේද කියලා. You are not sure that your sins have been blotted out or washed away by the blood of Jesus. යේසුස් වහන්සේගේ ලේ වලින් මගේ පාප සියල්ලම හරියටම සේදුනාද කියලා ඔබට හරියටම විශ්වාසයක් නැහැ. You might be still reminded of past sins, ඔබ තවමත් ඒ පරණ පාප ගැන සීකරමින් past ඉන්න පුළුවන්. hurts, ඒ පරණ දේවල්, past unforgiveness. ඒ පැරණි ඒ සමාව නොදුන් And ස්වභාවයන් these are tormenting your life. මේ සියලුම දේ ඔබේ ජීවිතේ පීඩාවට පත් කරනවා. But today Jesus is saying, නමුත් අද යේසුස් වහන්සේ කියනවා hand your life over to me. ඔබගේ ජීවිතේ මට බාර දෙන්න. I will come into your life. මම ඔබේ ජීවිතේට එන්නම්. I will wash away your sins. මම ඔබගේ පාප සෝදන්නම්. I will write your name in the book of life. මම ජීවන පොතේ ඔබේ නම ලියන්නම්. Then it doesn't matter when you die, ඔබ මැරුණම how you die, ඔබ කෙසේ මැරුණත් your name is written in heaven.
ඔබගේ මරණය කොයි ආකාරය වුණත් ඔබගේ නාමය ජීවන පොතේ ලියා තිබෙන්න If you close your eyes in jail, ඔබගේ ඇස් ඔබ ජායල වසාගත්තම you will open your eyes in Golden Street Heaven. ඔබ දෙවියන් වහන්සේගේ ස්වර්ගයේදී ඇස් ඔබ අරින්න යනවා. That's what 2 Corinthians chapter 5 verse 8 says. ඒකයි කොරින්ත 2 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ කියන්නේ. Absent in the body, present with the Lord. ඒ ශරීරය සමග නැතුව නමුත් දෙවියන් වහන්සේ සමග ඔබ ප්‍රකාශ වෙන්න යනවා. So if you are not sure this morning that you have given your life to Jesus, ඔබ යේසුස් වහන්සේට ඔබේ ජීවිතය දුන්නාදයි කියලා ඔබට මේ උදෑසන විශ්වාස නැත්නම් this is the best decision you can make in your life. ඔබේ ජීවිතේ කරන්න පුළුවන් හොඳම තීරණය තමයි මෙය. Because it will save you from going to hell and make sure that you are on your way to heaven. මොකද ඒකෙන් ඔබ ඒ නිරයට යාම වළක්වලා ඔබ අනිවාර්යෙන් ස්වර්ගයට යන බවට ඔබට සහතිකයක් ලැබෙන්න යනවා. All you will have to do is ඔබට කරන්න තියෙන්නේ මෙච්චරයි. just raise your hand ඔබේ අත ඔසවලා and say, I need Jesus. ඔබ අත ඔසවලා කියන්න මට යේසුස් වහන්සේව අවශ්‍යයි. And I will lead you මම ඔබට මඟ පෙන්වන්නම් in a simple prayer ඊටම සරල යාඥාවකින් to receive Jesus. යේසුස් වහන්සේව ලබා ගන්න This පිණිස. will be the happiest day in your life. මේක ඔබේ ජීවිතේ ප්‍රීතිමත්ම දිනය වෙන්න යනවා. You will have abundance of a catch of fish in the days to come. ඔබ එන්න වූ දිනවල ඒ අස්වැන්න පුදුම ලෙස ඔබ නෙලා ගන්න යනවා. God will make your life fruitful. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ සඵලවත් එකක් කරන්න You යනවා. will be useful for the kingdom. ඔබ රාජ්‍ය සඳහා ප්‍රයෝජනවත් කෙනෙක් බවට පත් වෙන්න And you යනවා. will be prepared for the soon coming of Jesus. ඔබ යේසුස් වහන්සේගේ ඒ ඉක්මන් පැමිණීමට ඔබ සූදානම් වෙන්න යනවා. Shall we close our eyes for a moment? Ape- All eyes closed. අපි මොහොතකට අපි හැම කෙනෙක්ගේම This එක්කෙනෙක්ව is නැතුව a ඇස් වසන්න. very solemn, important moment. මේක ඉතාම වැදගත් මොහොතක්. Because it's a life and death issue. මේක ජීවනයත් මරණයත් අතර ප්‍රශ්නයක්. Therefore, ඒ නිසා if anyone here, මෙතන ඉන්න එක්කෙනෙක් හරි you want to say, I want Jesus today. මට අද යේසුස් වහන්සේ ඕනේ කියලා ඔබ එක්කෙනෙක් හරි කියනවා I නම් want my sins washed away by the blood of Jesus. යේසුස් වහන්සේගේ ලේ වලින් මගේ පාප සෝදන්න අවශ්‍යයි කියලා ඔබ කියනවා I නම් want to be a new creation. මට අලුත් මැවිල්ලක් වෙන්න ඕනේ කියලා ඔබ කියනවා All නම් my whole life will be erased. ඒ සියලුම බොරු සියලුම නපුරු දේවල් මකලා දානවා. This is your day. මේකයි ඔබේ දවස. Raise your hand. ඔබේ අත ඔසවන්න. Let Jesus see your hand. යේසුස් වහන්සේට පෙනෙන්න ඔබේ අත All ඉහළට those who ඔසවන්න. seriously want to give your life to Jesus. ඇත්තටම ඔබට අවශ්‍ය නම් යේසුස් වහන්සේ ජීවිතේට. And you, even if you have backslidden, gone backwards, ඔබ ඔබගේ ආත්මික ජීවිතේ පසුපසට ගිය කෙනෙක් වුණත් ඔබටත් පුළුවන් අත ඔසවලා ප්‍රකාශ කරන්න. praise God, I see many hands around. ස්වාමීන් වහන්සේ ප්‍රශංසය මට ගොඩක් අත් මෙතන පේනවා. While all the eyes are closed, ඇස් සියල්ලම වසාගෙන ඉන්න අතරතුර those who have raised your hands, අත එසූ ඔබ සියලු දෙනා can you rise up as a matter of faith? Rise up to your feet. ඔබගේ ඇදහිල්ල ප්‍රකාශ කිරීමක් වශයෙන් ඔබ නැගිටින්න. Just නැගී stand සිටින්න. up. ඉක්මන් නැගිටින්න. Because I see your hand, Jesus sees your heart. මොකද මම දකින්නේ ඔබේ අත් විතරයි යේසුස් වහන්සේ ඔබේ හදත් දකිනවා. Today will be a great day for you. අද දවස ඔබට ඉතාම නරක දවසක් වෙන්න යනවා. Asking Jesus to come into your life ඔබගේ ජීවිතේ යේසුස් වහන්සේට එන්න කියලා ආරාධනා කරන and telling Jesus to come into the boat. සහ ඔබගේ ඔරුවට යේසුස් වහන්සේට ගොඩ වෙන්නයි කියන Your දවස. life will never be the same again. ඔබේ ජීවිතේ වෙනස් වෙන්න යනවා. Now, brothers and sisters who are standing, say this prayer after me. මේ සිටගෙන සිටින සහෝදරයා සහෝදරිය ඔබ මේ යාඥාව මා සමග කියන්න. And others silently pray for these brothers and sisters that they will be, their commitment will be right to the end. අනිත් අය නිශ්ශබ්ද වාඩි වෙලා ඉන්න අය මේ නැගිට්ටා වූ සහෝදර සහෝදරයන් උසා යාඥා කරන්න ඔවුන් ඉල්ලූ දේ සහ ඒ යේසුස් වහන්සේ කැමැත්ත ඔවුන්ගේ ජීවිත ඉෂ්ට වෙන පිණිස. Just say this prayer after me. මේ යාඥාව මා සමග කියන්න. Loving Jesus, ආදරණීය යේසුනි, thank you, Lord, සූති ස්වාමිනී, for coming into this world 2,000 years ago මීට වසර 2000කට පළමුවෙන් මේ පොළොවට ආවට ඔබට ස්තුතියි. to save a sinner like me. මං වගේ පව්කාරයෙක් ගලවන පිණිස. Lord Jesus, ස්වාමී වූ යේසුනි, I ask for your forgiveness මම ඔබගෙන් කමා ඉල්ලනවා. of all the sins I have committed, මං කළා වූ හැම පාපයක් ගැන. and I ask the blood of Jesus මම යේසුස් වහන්සේ ඔබගේ ලේ මං ඉල්ලනවා. to wash me, මගේ පාප සෝදන්න, to cleanse me, මාව පවිත්‍ර කරන්න, and to purify me. මාව සම්පූර්ණයෙන්ම පවිත්‍ර කෙනෙක් බවට Now, පත් කරන්න. Lord Jesus, දැන් මගේ ස්වාමී වූ යේසුනි, I invite you මං ආරාධනා කරනවා into my life ඔබට මගේ ජීවිතය ඇතුළට එන්න කියලා. as Lord ස්වාමින් වහන්සේ ලෙස and as Savior. සහ මගේ ගැලවුම් කරු ලෙස. Now I know දැන් මම දන්නවා that you are in my life. ඔබ වහන්සේ මගේ ජීවිතේ ඉන්න බව. The devil has no hold on my life. සාතන්ට මගේ ජීවිතේ බලයක් නැහැ. I am a new creation. මම අලුත් මැවිල්ලක්. I am born again. මම නැවත ඉපදුනා ස්වාමිනේ. From today I commit අද පටන් මම කැප වෙනවා. that I will follow you මම ඔබ අනුගමනය කරන ලෙස, and serve you ඔබට සේවය කරන ලෙස, till I meet with you face to face
ඔබ මුහුණට මුහුණලා දකින්නතුරු in heaven. ස්වර්ග රාජ්‍යයේදී. Thank you, Lord Jesus. සූති මගේ ස්වාමිනී. Today, අද දවසේ you are doing all things new. ඔබ සියල්ල අලුත් කළ බැවින් It's a brand new start. මේක අලුත්ම ආරම්භයක්. I hand over my life fully to you. මගේ ජීවිතේ මුළුමනින්ම ඔබට බාර දෙනවා. I am in the safe, nail-scarred hands of Jesus. මම යේසුස් වහන්සේ ඔබගේ සුරැකී දෑතේ සිටිනවා. I look forward to seeing you in heaven. මම ඔබ ස්වර්ගයේ දකින්නට ආසයි මගේ දේව. Thank you, Jesus, for saving my soul. ඔබට ස්තුති යේසුනි මගේ ජීවිතය වහන්සේ ගලවූ නිසා. I give you all the glory. මම ඔබට සියලු මහිමය දෙනවා. In the precious name of Jesus, I ask. යේසුස් වහන්සේගේ ඒ ප්‍රේමණීය නාමයෙන් ඉල්ලනවා. Amen and amen. ආමේන් Let's ආමේන්. give the Lord a great applause. God bless you. God bless you. යේසුස් වහන්සේට දෙමු.